අපි දැන් අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි ගිය සතිවල තාප වියෝජනයට අදාළ සම්බන්ධතා සියල්ලම සාකච්ඡා කරා. දැන් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජල ද්‍රාව්‍යතාවය සියලුම අකාබනික සංයෝගවල. හරි? රයිට්. ඕකේ. මුලින්ම යන මාතෘකාව පොතේ ජල ද්‍රාව්‍යතාවය කියලා ලියන්න. ජල ද්‍රාව්‍යතාවය. ජල ද්‍රාව්‍යතාවය යටතේ අපි ගත්තොත් එහෙම අපි මුලින්ම තේරුම් ගන්න ඕන දේ තමයි කැටායනයේ විදියට NH4+ කැටායනයේ විදියට NH4+ තියෙන ඕනෑම සංයෝගයක් කැටායනයේ විදියට ඇමෝනියම් ප්ලස් තියෙන ඕනෑම සංයෝගයක් අපි දන්නවා ඊටාම් පැහැදිලිව ජලයේදී ඇමෝනියම් ප්ලස් තියෙන ඕනම කැටායන ඕනම සංයෝගයක් ඇමෝනියම් කාබනේට් ඇමෝනියම් නයිට්‍රේට් ඇමෝනියම් බයිකාබනේට් හරි ඇමෝනියම් සල්ෆේට් ඇමෝනියම් කියන කැටායනයේ තියෙන ඕනෑම සංයෝගයක් ඊටාම් පහසුවෙන් ජලයේදී වෙනවා කියන එක මතක තියාගන්න ඕන පළවෙනියටම. ඒ වගේම පළවන කාණ්ඩේ ලිතියම් හැර පළවෙනි කාණ්ඩේ ලිතියම් හැර ඉතිරි සියලුම සංයෝගවල සියලුම කැටායන අනායන සංයෝග වතුරේ දිය වෙනවා. ලිතියම්ගේ සංයෝග අවක්ෂේප කිහිපයක් තියෙනවා. ලිතියම්ගේ ෆ්ලුවරයිඩ් එක, හයිඩ්‍රොක්සයිඩ් එක, කාබනේට් එක, ෆොස්ෆේට් එක වගේ හතරක්. ඒතරම හතරයි ඉන්නේ. ඔය අවක්ෂේප හතර ඇරුණාම අනිත් ඔක්කොම පළවන කාණ්ඩේ සාමාන්‍යයෙන් දිය වෙනවා. ලිතියම්ගේ සංයෝග කිහිපයක් ඇරුණාම. right? එතකොට දැන් ලිතියම්ගේ ෆ්ලුවරයිඩ් එක, හයිඩ්‍රොක්සයිඩ් එක, කාබනේට් එක සහ සල්ෆේට් කියන හතර දෙනා ඇරුණාම ලිතියම්ගේ තියෙන අනෙක් සංයෝග වතුර දිය වෙනවා. ලිතියම්ගේ දිය වෙන්නේ නැති සංයෝග හතරයි. ඒතර ඇමෝනියම්ගේ සියලුම සංයෝගත් පළවෙනි කාණ්ඩේ ලිතියම් හැර ඉතුරු කැටායනවල සියලුම සංයෝගත් පහසුවෙන් වතුරේ දිය වෙනවා. ලිතියම්ගේ ෆ්ලුවරයිඩ් එක, කාබනේට් එක, හයිඩ්‍රොක්සයිඩ් සහ ෆොස්ෆේට් කියන හතර දෙනා විතරක් අවක්ෂේප වෙනවා. අපි පොඩක් ලියමු පක් ගාලා පළවෙනි තරල කොහොමද දාලා ලියන්නේ මෙහෙම. මෙහෙම ලියාගෙන යන්න. කැටායනයේ ලෙස ඇමෝනියම් පවතින සියලුම සංයෝග ජලයේදී වේ. කැටායනයේ ලෙස ඇමෝනියම් පවතින සියලුම සංයෝග ජලයේදී වේ. එමෙන්ම කැටායනයේ ලෙස ලිතියම් හැර කැටායනයේ ලෙස Li+ හැර ලිතියම් කියන්නේ Li+ හොඳේ. කැටායනයේ ලෙස Li+ හැර වෙන කුමන පළවන කාණ්ඩයේ කැටායනයක් පැවතියද වෙන කුමන පළවන කාණ්ඩයේ කැටායනයක් පැවතියද ඒවා සියල්ල ජලයේ දිය වේ. රතු පෑනෙල් ලියන්න. ලිතියම්හි සංයෝග සැලකූ විට ලිතියම් ෆ්ලුවරයිඩ්, ලිතියම් හයිඩ්‍රොක්සයිඩ්, ලිතියම් කාබනේට්, ලිතියම් ෆොස්ෆේට් අවක්ෂේප වන අතර ලිතියම් හයිඩ්‍රොක්සයිඩ් ජලයේ මද වශයෙන් ද්‍රාව්‍ය වේ. ලිතියම් හයිඩ්‍රොක්සයිඩ් ජලයේ මද වශයෙන් ද්‍රාව්‍ය වේ. දැන් සාමාන්‍ය පැනෙල් ලියන්න. ලිතියම්හි අනෙකුත් සංයෝග සියල්ලම පහසුවෙන් ජලයේ දිය වේ. හරි. ඒ වගේම තමයි පොතේ අපිට දෙවෙනි කාරණාව විදිහට මේක කියන්න තියෙන්නේ. ඔයාලට පාඩම් කරගන්න. දැන් ඒතර මම කිව්වා පළවෙනියටම ඇමෝනියම් වල සියලුම ආකාරයේ සංයෝග වතුර දිය වෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි පළවෙනි කාණ්ඩේ ලිතියම්ගේ මම කියවා ලිතියම්ගේ දැන් ෆ්ලුවරයිඩ් එක, හයිඩ්‍රොක්සයිඩ් එක, කාබනේට් එක සහ ෆොස්ෆේට් එක අවක්ෂේප වෙනවා හයිඩ්‍රොක්සයිඩයේ මද වශයෙන් ද්‍රාව්‍ය. එතකොට ඒක ඇරුණාම ලිතියම්ගේ අනෙකුත් සංයෝගات වතුරේ පහසුවෙන් දිය වෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳට වතුරේ දිය වෙනවා. පළවෙනි කාණ්ඩෙත් දැන් මම ඔබට කිව්වා කවුද පළවෙනි කාණ්ඩේ ඔක්කොම වතුර දිනනවා කියලා කිව්වා. ඊට අමතරව දැන් ඇනායනයේ විදියට මෙන්න මේ කට්ටිය හිටියොත් NO3 NO2 ඇසිටේට් බයිකාබනේට් ClO4 MnO4 කියන කට්ටිය හිටියොත් මෙන්න මේ මෙතන තියෙනවනේ 6 දෙනෙක් මේ ඇනායන 6 මෙම ඇනායන 6 ඕනෑම සංයෝගයක් ඕනම කැටායනයක් එක්ක මෙම ඇනායන 6න් එකක් නම් තියෙන්නේ අනිවාර්යෙන් වතුර දී වෙනවා. ලියන්න මෙහෙම ඇනායනයේ වශයෙන් ලියන්න නයිට්‍රේට්, නයිට්‍රයිඩ්, ඇසිටේට්, බයිකාබනේට්, ක්ලෝරේට්, මැංගනේට් යන
සියලුම සංයෝග ජලයේදී වේ. يعني සියලුම සංයෝග ජලයේදී වේ. හරි? right. ඒක ලියන්න වීඩියෝ එක පොස් කරලා ලියන්න මයික් පොන්ට කියාගෙන යනවා. හරි. තුන්වෙනි එකට යමු. සල්ෆේට ගත්තොත් පොතේ සල්ෆේට වල ප්‍රධාන වශයෙන් අපිට අවක්ෂේප 6යි තියෙන්නේ. හොඳට මතක තියාගන්න. සල්ෆේට වල තියෙන අවක්ෂේප කීයද? 6යි. මොනවාද 6? සල්ෆේට වල තියෙන අවක්ෂේප 6 තමයි 1 මැග්නීසියම් 2+, කැල්සියම් 2+, ඊට ස්ට්‍රොන්ටියම් 2+, බේරියම් 2+. ඊට අමතරව දැන් මේ තියෙන S කොණුවේ දෙවන කාණ්ඩයයි. ඊට අමතරව තව 3 දෙනෙක් ඉන්නවා. සිල්වර්ගේ +1, ලෙඩ්ගේ 2+1 සහ මර්කරි 2+. මෙන්න මේ කට්ටිය. ඇතරම 7 දෙනයි ඉන්නේ. සල්ෆේට වශයෙන් ගත්තොත් එම 7 දෙනෙක් තමයි අවක්ෂේප වෙන්නේ. sorry මෙතනදී මැග්නීසියම් ගන්න බෑනේ නේ. ඉන්නේ. වැරදුනා. සල්ෆේට් නේ. කැල්සියම් ගෙන් පටන් ගන්න ඕනේ. හරි? 6 දෙනයි ඉන්නේ. කැල්සියම්, ස්ට්‍රොන්ටියම්, බේරියම්, Ag+, lead 2+, mercury 2+ තමයි 6 දෙනා සල්ෆේට අවක්ෂේප. සල්ෆේට අවක්ෂේප 6යි. හොඳේ. ලියන්න සල්ෆේට සැලකූ විට කැටායනය ලෙස සල්ෆේට සැලකූ විට කැටායනය ලෙස කියලා මේ 6 දෙනා ලියන්න පවතිනම් පමණක් අවක්ෂේප වේ. පවතිනම් පමණක් අවක්ෂේප වේ. ඉතිරි සියලුම සංයෝග ජල ද්‍රාව්‍ය වේ. ඉතිරි සියලුම සංයෝග ජල ද්‍රාව්‍ය වේ. හරි? right. ඔන්න සල්ෆේටත් හරි. ඊළඟට තියෙන පොතේ සල්ෆයිඩ් 4. 4න් සල්ෆයිඩ්. සල්ෆයිඩ් ගත්තොත් සල්ෆයිඩ් වල මේ 6 දෙනා මෙහෙම්මම ඉන්නවා. මීට අමතරව තව එක්කෙනෙක් ඉන්නවා මැග්නීසියම් 2+. හොඳේ. මැග්නීසියම් 2+ මෙන්න මේ කට්ටියම තමයි. මැග්නීසියම් 2+, කැල්සියම් 2+, ස්ට්‍රොන්ටියම් 2+, බේරියම් 2+, ඊට පස්සේ Ag+, lead 2+, Mg2+, මේ Ag2+. ඒතර 7 දෙනෙක් ඉන්නවා. හරි ලියන්න. සල්ෆයිඩ් සැලකෝ විට SO3 2- සැලකෝ විට ඔය ටික ලියන්න. මැග්නීසියම් තමයි වැඩිපුර ඉන්නේ. ඊතරවා එහෙම්මම තමයි. කැල්සියම්, ස්ට්‍රොන්ටියම්, බේරියම්, සිල්වර්, ලෙඩ්, මර්කරි යන කැටායන සහිත සංයෝග අවස්ථාවන් පමණක් අවක්ෂේප වේ. ඉතිරි සියලුම සල්ෆයිඩ් ජල ද්‍රාව්‍ය වේ. ඉතිරි සියලුම සල්ෆයිඩ් ජල ද්‍රාව්‍ය වේ. ඉතිරි සියලුම සල්ෆයිඩ් ජල ද්‍රාව්‍ය වේ. හරි? ඔය ටික හොඳට මතක තියාගන්න ඕනේ පාඩම් කරගන්න. හරි ඊළඟ ප්‍රශ්න ඊළඟට යමු. ඊළඟ කරුණ 3 4 5 නේ. පස්වෙනි එක ලියන්න. 5. දෙවන කාණ්ඩයේ සල්ෆේට හා සල්ෆයිඩ් සැලකූ විට දෙවන කාණ්ඩයේ සල්ෆේට සහ සල්ෆයිඩ් සැලකූ විට කාණ්ඩයේ දිගේ පහළට යාමේදී කාණ්ඩයේ දිගේ පහළට යාමේදී කාණ්ඩයේ දිගේ පහළට යාමේදී ජල ද්‍රාව්‍යතාවය අඩුවන බව පැහැදිලි වේ. ජල ද්‍රාව්‍යතාවය අඩුවන බව පැහැදිලි වේ. හරි අපි පොඩ්ඩක් බලමු එක. මෙන්න මෙහෙම ලියාගත්තා නම් හරි. මේ දෙන්න අපි දන්නවා ජලයේ දිය වෙනවානේ. මේ දෙන්න ජලයේ දිය වෙනවා. මේ දෙන්න ඇත්තටම මද වශයෙන් තමයි ද්‍රාව්‍ය. බේරියම් සල්ෆේට් නම් අවක්ෂේපයක්. අවක්ෂේප. එතකොට අපිට පැහැදිලි මෙයා කැල්සියම් සල්ෆේට්, ස්ට්‍රොන්ටියම් සල්ෆේට්, බේරියම් සල්ෆේට්. ඔහොම වෙන්නේ. එතකොට කාණ්ඩේ පහළට ගත්තොත් ජල ද්‍රාව්‍යතාවය අඩුයි. තියා ගන්න ඕනේ ආව. බෙරිලියම් සල්ෆයිඩ් උත්පතේ මෙයා නම් දිය වෙනවා. මේ තුන් දෙනාම ඇත්තටම මද වශයෙන් තමයි ද්‍රාව්‍ය. මද වශයෙන් ද්‍රාව්‍ය මෙයා අවක්ෂේප. එතනත් අපිට කියන්න තියෙන මැග්නීසියම් සල්ෆයිඩ් ටිකක් විතර අවක්ෂේපයක් වෙනවා. කැල්සියම් දරම අවක්ෂේප මේවා ඉතාම හොඳ අවක්ෂේප. මේක ඉතාම හොඳින් අවක්ෂේප වෙනවා. මෙතනටත් අපිට කියන්න තියෙන පල්ලෙහාට ජල ද්‍රාව්‍යතාවය අඩු වෙයි කියලා. හරි? හරි. හරි. ඊට පස්සේ අපි කතා කරමු අවසාන 6 කාබනේට හා ෆොස්ෆේට වල වෙනස මොකක්ද කියලා. කාබනේට හා ෆොස්ෆේට ගත්තොත් එහෙම කාබනේට වල දැන් විශේෂයෙන්ම කියන්න තියෙන්නේ ඇත්තරම මේක ලියා ගන්න. ලියාගෙන ඊට පස්සේ තමයි කියන්න තියෙන්නේ 6 කාබනේට සහ ෆොස්ෆේට සැලකුවොත් කාබනේට සහ ෆොස්ෆේට වල ළමයි හොඳට මතක තියාගන්න ඕනේ ඔයා කාබනේටයි ෆොස්ෆේටයි කියන කොට්ටාස දෙක ගත්තම මේ කාබනේට වල ඇත්තටම
පළවෙනි කාණ්ඩයේ කාබනේට ගත්තොත් පළවෙනි කාණ්ඩට කලින් ඇමෝනියම්ගේ කාබනේටය වතුර දිය වෙනවා. ඊට අමතරව පළවෙනි කාණ්ඩේ ලිතියම් හැර ඉතුරු අයගේ වතුර දිය වෙනවා. ලිතියම්ගේ දිය වෙන්නේ නැහැ. ලිතියම් හැර ඉතුරු අයගේ දිය වෙනවා. අනිකුත් සියලුම කාබනේට අවක්ෂේප. හරි. එතකොට මේ පොස්පේට ගත්තොත් එහෙම ඇමෝනියම්ගේ පොස්පේටයක් වතුර දින ඇමෝනියම්ගේ සියලුම ලවණ දිය වෙනවනේ. අපි නිසා මෙහෙම ලියමු. කාබනේට හා පොස්පේට සැලකුව විට කියලා ලියලා 1 කියලා දාලා ලියන්න. ඇමෝනියම් කාබනේට් හා ඇමෝනියම් පොස්පේට් ජලයේ දිය වේ. ඇමෝනියම් කාබනේට් හා ඇමෝනියම් පොස්පේට් ජලයේ දිය වේ. එක දෙවෙනි එක ලිතියම් හැර පළවන කාණ්ඩයේ අනෙකුත් කැටායනවල කාබනේට පොස්පේට හා පොස්පේට ජලයේ දිය වේ. දැන් කාබනේටයි පොස්පේටයි පළවෙනි කාණ්ඩේ ලිතියම් ඇරුණාම ඉතුරු අයගේ දිය වෙනවා. රතුමෑණින් ලියන්න එතනම වෙනත් කිසිදු කාබනේටයක් හා පොස්පේටයක් ජලයේ දිය නොවේ. වෙනත් කිසිදු කාබනේටයක් හා පොස්පේටයක් ජලයේ දිය නොවේ. වෙනත් කිසිදු කාබනේටයක් හා පොස්පේටයක් ජලයේ දිය නොවේ. හරි රයිට්. ඊට 7 වෙනි එකට යමු. 7 වෙනි කරුණ තියෙන පොතේ හයිඩ්‍රොක්සයිඩ් 7. හයිඩ්‍රොක්සයිඩ් සැලකුව විට හයිඩ්‍රොක්සයිඩ් සැලකුවාම බෙරිලියම් හයිඩ්‍රොක්සයිඩ්, මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්, කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්, ස්ට්‍රොන්ටියම් හයිඩ්‍රොක්සයිඩ් සහ බේරියම් හයිඩ්‍රොක්සයිඩ් තමයි තියෙන්නේ. එතකොට මේගොල්ලන් ගත්තොත් පුතේ පළවෙනි තුන් දෙනා සාමාන්‍යයෙන් අවක්ෂේප. හරි දැන් මෙතන මෙන්න මෙයා මද වශයෙන් ද්‍රාව්‍යයි. ටිකක් වෙනකොට ඉතින් වැඩිපුර දිය වෙනවා මෙයා. මෙයා නම් හොඳටම දිය වෙනවා. මොක තමයි වෙන්නේ? ඒත් එහෙම ගත්තාම පුතේ ඇත්තටම මෙතන මෙයා අවක්ෂේපන හැකියාව ඇත්තටම ටිකක් විතර අඩු වෙනවා පල්ලෙහාට යනකොට. හරි ඔන්න ඔහොම කතන්දරයක් තමයි තියෙන්නේ. හරි රයිට්. එතන ලියන්න ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ජලයේ දිය වෙනවා. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ජලයේ දිය වේ. 2 ලිතියම් හැර පළවන කාණ්ඩයේ අනෙකුත් සියලුම ලෝහ කැටායනවල හයිඩ්‍රොක්සයිඩ් ජලයේ දිය වේ. 3 වෙනි එක දෙවන කාණ්ඩයේ පහළ පවතින හයිඩ්‍රොක්සයිඩ් ජලයේ දිය වේ. අන්තිමට ලියන්න වෙනත් කිසිදු හයිඩ්‍රොක්සයිඩයක් ජලයේ දිය නොවේ. වෙනත් කිසිදු හයිඩ්‍රොක්සයිඩයක් ජලයේ දිය නොවේ. මෙතන පල්ලෙහාට ජල ද්‍රාව්‍යතාවය වැඩි වේ කියලා ලියන්න. ජල ද්‍රාව්‍යතාවය වැඩි වේ කියලා ලියන්න. හරි? ජල ද්‍රාව්‍යතාවය වැඩි වේ. හරි. දැන් පුතේ අපි දන්නවා අයනික සංයෝගයක් ඊළඟ වෙනම අපි කතා කරන්න ඕනේ මේ සජලනය සම්බන්ධයෙන්. අයනික සංයෝගයක් ජලයේ දිය වෙනකොට ජලයේ දිය වෙන නම් අපි දන්නවා අයන සජලනය වෙන්න ඕනේ. ඒතර සජලනයෙන් ලැබෙන තාපය දැලිස බිඳහෙලන්න. සජලනය වීමෙන් ලැබෙන තාපය දැලිස බිඳහෙලන්න ආසන්න වශයෙන් හරි සමාන වෙන්න ඕනේ. අපි ඒක දන්නවනේ. අයනික සංයෝගයක් වතුර දිය වෙන්න නම් අයන සජලනය වීමෙන් ලැබෙන තාපය දැලිස බිඳහෙලන්න ආසන්න වශයෙන් හෝ සමාන වෙන්න ඕනේ. ආසන්න වශයෙන් හෝ ප්‍රමාණවත් වෙන්න ඕනේ කියලා ලියන්න. මේව ලියන්න තව ලකුණක් දාන්න. අයනික සංයෝගයක් ජලයේ දිය වීමට අයන සජලනය වීමෙන් ලැබෙන තාපය අයනික සංයෝගයක් ජලයේ දිය වීමට අයන සජලනය වීමෙන් ලැබෙන තාපය දැලිස බිඳහෙලීමට ආසන්න වශයෙන් හෝ ප්‍රමාණවත් විය යුතුයි. හරි රයිට්. දැන් එතකොට මේ අපි පළවන කාණ්ඩය සහ දෙවන කාණ්ඩය කියන එක පොඩ්ඩක්
සැලකිල්ලට භාජනය කරෝතින් එහෙම පළවන කාණ්ඩයේ දෙවන කාණ්ඩයේ විශේෂයෙන් දෙවන කාණ්ඩයේ පහළට යනකොට හයිඩ්‍රොක්සයිඩ වල සහ මේ සල්ෆේට වල අපි දන්නවා ජල ද්‍රව්‍යතාවය කියන එක එකිනෙකට සාපේක්ෂව වෙනස් වෙනවා. ඇයි එහෙම එකිනෙකට සාපේක්ෂව වෙනස් වෙන්නේ? කාණ්ඩයේ පහළට හයිඩ්‍රොක්සයිඩ් වල ජල ද්‍රව්‍යතාවය සහ සල්ෆේට වල ජල ද්‍රව්‍යතාවය වෙනස් වෙන්න හේතුව තමයි දැන් අපි දන්නවා මේ දැලිස කාණ්ඩයේ පහළට යනකොට දැලිස බිඳහෙලන්න අවශ්‍ය තාපය උත්පාදනය කරලා දෙන්න බෑ සජලනේ. දැලිස බිඳහෙලන්න අවශ්‍ය තාපය උත්පාදනය කරලා දෙන්න ඕන සජලනේ. දැන් අපි දන්නවා කාණ්ඩයේ පහළට යනකොට හයිඩ්‍රොක්සයිඩ වල සහ සල්ෆේට වල අපි මේක දෙකම සලකන්න පුළුවන්. කාණ්ඩයේ පහළට යනකොට හයිඩ්‍රොක්සයිඩ වලයි සල්ෆේට වලයි කියන දෙකේම දැලිස් ශක්තිය සහ සජලන එන්තැල්පිය කියන එක සජලන ශක්තිය සජලන එන්තැල්පිය කියන එක දෙකම අඩු වෙනවා. කාණ්ඩයේ පහළට දැලිස් එන්තැල්පිය අඩු වෙනවා. සජලන එන්තැල්පියත් අඩු වෙනවා. මොකද දැන් දැලිස් එන්තැල්පිය කියන එක පොතේ අපි දන්නවා රඳාපවතින්නේ ඔන්නෝමනේ. ආරෝපණ ගුණිතයේ බෙදීම අරය. ඒතර දන්නවා කාණ්ඩයේ පහළට යනකොට කට්ටියගේ. ඒ උදාහරණයක් විදිහට සල්ෆේට ගමුකෝ. දැන් මෙහෙම ගත්තොත් එහෙම මේක පොදුවේ අපි MSO කියලා ගමුකෝ. ඒතර මේ සල්ෆේට වල අපි දන්නවා කාණ්ඩයේ පහළට යනකොට ඇනායනී පොදුයි. ඇනායනී වෙනසක් නේ. හැබැයි කැටායනී අරේ විශාල වෙනවා. ආරෝපණ ගුණිතයත් නියතයි. මෙතන සල්ෆේට ඍණ 2 බෙරිලියම් ධන 2. එතකොට ආරෝපණ ගුණිතය ඉන්නේ දෙවරක් දෙකකින් 4. මෙතනත් ආරෝපණ ගුණිතය 4යි. ආරෝපණ ගුණිතය වෙනස් වෙන්නේ නැහැ. ඒතර මෙතන වෙනස් වෙන එකමගේ අරය. ඒතර කාණ්ඩයේ පහළ යනකොට කැටායනික අරය විශාල වෙනවානේ. බේරියම් 2+ කියන කැටායන ඉතාම විශාලයි. බෙරිලියම් 2+ වලට වඩා. ඒතර කැටායනික අරය විශාල වෙන්න මොකද වෙන්නේ? කැටායනික අරය විශාල වෙනකොට අරය පදේ විශාල වෙලා දැලිස් එන්තැල්පිය අඩු වෙනවා. ඒතර දැලිස් ශක්තිය අඩු වීමක් වෙනවා. ඊට අමතරව සජලන එන්තැල්පියත් අනිවාර්යයෙන්ම අඩු වෙන්න ඕන. මොකද ඒක හේතුව දැන් සජලන එන්තැල්පිය කියන්නේ ආරෝපණ ඝනත්වයනේ. මේ ආරෝපණ ඝන charge density කියලා අපි කියන්නේ. ඒතර දැන් බෙරිලියම් 2+ කැටායනේ චූටි කැටායනයක්. ඒතර මේ චූටි කැටායනයක තමයි මේ ධන දෙක ආරෝපණය පැතිරිලා තියෙන්නේ. මේ ධන දෙක ආරෝපණය පැතිරිලා තියෙන ඉතාම චූටි ආරෝපණයක. එතකොට මේක අපි කියන්නේ ආරෝපණ ඝනත්වය ඉතා ඉහළයි. ඉතා ඉහළ ආරෝපණ ඝනත්වයක් තියෙනවා. මොකද ප්‍රමාණය කුඩා වෙන අපි ඉතාම කුඩා කොටසක් වෙන් කරගත්තොත් ඒකේ තියෙන charge density එක ඉතා විශාලයි. එතකොට ජලීය ද්‍රාවණයත් එක්ක සාදා ගන්න අන්තරණුක ආකර්ෂණ බලය. ජලාණුවක් එක්ක ආකර්ෂණ බලයක් හදාගන්න එකනේ සජලන එන්තැල්පියේදී වෙන්නේ. ආකර්ෂණ බල හදාගෙන දැලිස බිඳ වැටීම තමයි වෙන්නේ. ඒතර ආකර්ෂණ බලයක් හදාගන්නකොට අපි ඔක්සිජන් කියලා ගමුකෝ. ඒතර මේ ආකර්ෂණ බලය හදාගන්නේ මෙතන ආරෝපණ ඝනත්වයත් එක්කනේ. ඉහළ ආරෝපණ ඝනත්වයක් තියෙනකොට හදාගන්න අන්තරණුක ආකර්ෂණ බලයේ ප්‍රබලතාවය වැඩි. ඒතර ඊටාම විශාල සජලන එන්තැල්පියක් මුදා හරිනවා. නමුත් දැන් කාණ්ඩයේ පහළට යනකොට මොකද වෙන්නේ? බේරියම් 2+ කියන්නේ ඊටාම විශාල කැටායනයක්. ඊටා විශාල කැටායනයකදී අපිට තේරෙනවා ආරෝපණ ඝනත්වය ඉතා අඩුයි. දැන් මේ ධන ආරෝපණ දොරින් තමයි ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ඒතර ධන ආරෝපණ දොරින් ව්‍යාප්ත වෙලා තියෙනවා කියන එකේ අදහස තමයි එයාගේ ආරෝපණ ඝනත්වය ඉතාම අඩුයි. ආරෝපණ ඝනත්වය ඉතාම අඩු වුණාම ජලාණුවක් සමග සාධන අන්තරණුක ආකර්ෂණ බලය අපි කියන්නේ මෙතන අයන දීද්‍රව ආකර්ෂණ බලයක් නේ හැදෙන්නේ. ඒතර මේ හැදෙන අයන දීද්‍රව ආකර්ෂණ බලයේ ප්‍රබලතාවය අඩුයි. මේක ඉතාම චූටි ප්‍රබලතාවයකින් හදන්නේ. එතකොට අපිට පැහැදිලිවම පේනවා දැලිස එන්තැල්පිය වගේම දැලිස එන්තැල්පිය රඳා පවතින සූත්‍රයට අනුව අපිට පැහැදිලි අරය වැඩි වෙන්න දැලිස එන්තැල්පිය පහළ යනවා. ඊට අමතරව සජලන එන්තැල්පිය ගත්තත් සඵල ආරෝපණ ඝනත්වය සඵල ආරෝපණ ඝනත්වය කියන එක අඩු වෙනවා නම් කාණ්ඩයේ පහළට සඵල ආරෝපණ ඝනත්වය අඩු වෙන්න මොකද වෙන්නේ? සජලන එන්තැල්පියත් අඩු වෙනවා. දැන් එහෙමනම් බෙරිලියම් සල්ෆේට් වතුර දිය වෙනවා. බේරියම් සල්ෆේට් වතුර දිය වෙන්නේ නැහැ. දැන් බේරියම් සල්ෆේට් වතුර දිය වෙන්නේ නැත්නම් මොකක්ද ඒකට හේතුව වෙන්න ඕනේ? බේරියම් සල්ෆේට්ගේ දැලිස බිඳහෙලන්න. බේරියම් සල්ෆේට්ගේ දැලිස බිඳහෙලන්න. බේරියම් සල්ෆේට් බේරියම් සහ සල්ෆේට් හදාගන්න සජලන එන්තැල්පිය ප්‍රමාණවත් නැහැ. ඒකනේ මේකේ අදහස. දැලිස බිඳහෙලන්න ඕන ශක්තිය දෙන්නේ සජලනයෙන්. එතකොට සජලනයෙන් ලබා දෙන්න ඕන ශක්තිය ප්‍රමාණවත් නැත්නම් දැලිස බිඳහෙලන්න බේරියම් සල්ෆේට් දිය වෙන්නේ නැහැ. ඕක තමයි වෙලා තියෙන්නේ. හැබැයි දැන් මෙතන ඉතාම පැහැදිලිව මතක තියාගන්න ඕනේ
දැලිස් එන්තැල්පියයි සජලන එන්තැල්පිය කියන දෙකම කාණ්ඩේ පහළට අඩු වෙනවා. මම මේක පැහැදිලිවම කිව්වා. දැලිස් එන්තැල්පියත් අඩු වෙනවා සජලන එන්තැල්පියත් අඩු වෙනවා. ඒතර දෙකම අඩු වෙනවා නම් කොහොමද මේක පැහැදිලි කරන්නේ? ඒක වෙන්නේ මෙහෙමයි. දැලිස් එන්තැල්පියත් අඩු වෙනවා. හරි. සජලන එන්තැල්පියත් අඩු වෙනවා. දෙකම අඩු වෙනවා. හැබැයි දැලිස් එන්තැල්පියටත් වඩා වැඩියෙන් සජලන එන්තැල්පිය අඩු වුණොත් මොකද වෙන්නේ? දෙකම අඩු වෙනවා තමයි. පටලවා ගන්න එපා. දැලිස් එන්තැල්පියත් අඩු වෙනවා කාණ්ඩේ පහළට. සජලන එන්තැල්පියත් කාණ්ඩේ පහළට අඩු වෙනවා. හැබැයි දැලිස් එන්තැල්පිය අඩු වෙන ප්‍රමාණයට වඩා වැඩිපුර සජලන එන්තැල්පිය අඩු වුණොත් එහෙම ඇත්තටම දැලිස ප්‍රබලයිනේ. දැන් බේරියම් සල්ෆේට් හරියට එනකොට දැලිස් එන්තැල්පිය අඩු වගේක් උඩට වඩා. ඒක හරි. සජලන එන්තැල්පියත් උඩට වඩා අඩු වගේ. හැබැයි සජලන එන්තැල්පිය ගොඩාක් අඩුයි බේරියම්ට වඩා. දැලිස් එන්තැල්පිය අඩු වෙන ප්‍රමාණයට වඩා වැඩිපුර සජලන එන්තැල්පිය අඩු වෙලා තියෙනවා බේරියම් සල්ෆේට් වලට එනකොට. එතකොට මොකද වෙන්නේ? සජලන එන්තැල්පියෙන් ලබා දෙන තාපයේ ප්‍රමාණවත් වෙන්නේ නැහැ. බේරියම් සල්ෆේට් අවක්ෂේප මේ දැලිස විදහෙලා. ඒ නිසා මොකද වෙන්නේ? අවක්ෂේප වෙනවා. ඕක තමයි කාණ්ඩේ පහළට යනකොට අවක්ෂේප ඇතිවීමට හේතුව. ඒතර අපි දන්නවා දැන් මේ සල්ෆේට වල කාණ්ඩේ පහළට ජල ද්‍රාව්‍යතාවය අඩු වුණාට හයිඩ්‍රොක්සයිඩ් වල කාණ්ඩේ පහළට ජල ද්‍රාව්‍යතාවය වැඩි වෙනවා. එහෙමනම් මොකක්ද ඒකට හේතුව? හයිඩ්‍රොක්සයිඩ් ටික සැලකුවම දැන් උදාහරණයක් විදිහට හයිඩ්‍රොක්සයිඩ්, බෙරිලියම් හයිඩ්‍රොක්සයිඩ්, මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්, කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්, ස්ට්‍රොන්ටියම් හයිඩ්‍රොක්සයිඩ්, බේරියම් හයිඩ්‍රොක්සයිඩ්. ඔහොමනේ. ඒතර මේගොල්ලන්ගේ අපි දන්නවා කාණ්ඩේ පහළට ජල ද්‍රාව්‍යතාවය solubility වැඩි වෙනවා. එහෙමනම් මෙතනදී අපි කොහොමද මේක පැහැදිලි කරන්නේ? කාණ්ඩේ පහළට යනකොට දැලිස් එන්තැල්පියයි සජලන එන්තැල්පියයි දෙකම අඩු වෙනවා කියන එක හරි. සල්ෆේට වලදී දැලිස් එන්තැල්පිය අඩු වෙන ප්‍රමාණයට වඩා වැඩිපුර සජලන එන්තැල්පිය අඩු වුණා. දැලිස් එන්තැල්පිය අඩු වෙන ප්‍රමාණයට වඩා වැඩිපුර සජලන එන්තැල්පිය අඩු වුණා. ඒ නිසා තමයි දැලිස බිඳ හෙලන්න බැරි වුණේ. ඒ නිසා තමයි ජල ද්‍රාව්‍යතාවය අඩු වුණේ. නමුත් හයිඩ්‍රොක්සයිඩ් වල ඕකම අනිත් පැත්තට වෙනවා. හයිඩ්‍රොක්සයිඩ් වලත් අපිට පේනවා කාණ්ඩේ පහළට අරේ වැඩි වෙනවා. අරේ වැඩි වෙන්න මොකද වෙන්නේ? අරේ වැඩි වුණාම අපි දන්නවා දැලිස් එන්තැල්පිය පහළ යනවා. ආරෝපණ ගුණිතයේ නියතයක් ඒක හරි. නමුත් දැලිස් එන්තැල්පිය පහළ යනවා. දැලිස් එන්තැල්පිය පහළ ගියාම මොකද වෙන්නේ? දැලිස් එන්තැල්පිය පහළ යනකොට සජලන එන්තැල්පියත් පහළ යනවා. මොකද සජලන එන්තැල්පිය පහළ යන්නේ කැටායනයේ විශාල වෙනකොට ආරෝපණ ඝනත්වය අඩු වෙනවා. එතකොට සජලනීය වෙන එන්තැල්පි සජලනීය වෙලා එළියට ලබා දෙන තාප ප්‍රමාණය අඩු වෙනවා. දෙකම මෙතනත් අඩු වෙනවා සල්ෆේට වල වගේ. කාණ්ඩේ පහළට මේක පොදු ගුණයක්. දැලිස් එන්තැල්පිය අඩු වීම සහ සජලන එන්තැල්පිය අඩු වීම මේක පොදු ගුණයක්. හැබැයි හයිඩ්‍රොක්සයිඩ් වලදී මතක තියාගන්න ඕනේ ඉතාම වැදගත්. දැලිස් එන්තැල්පිය අඩු වෙන සජලන එන්තැල්පියට වඩා වැඩි ප්‍රමාණයකින් දැලිස් එන්තැල්පිය අඩු වෙනවා. ඒ කියන්නේ එන්න දැලිස වැඩිපුර දුර්වල වෙනවා. සජලන එන්තැල්පිය අඩු වෙනවා තමයි. දැලිස් එන්තැල්පියත් අඩු වෙනවා තමයි. හැබැයි දැලිස් එන්තැල්පිය අඩු වෙන ප්‍රමාණය ගොඩාක් වැඩි සජලන එන්තැල්පිය අඩු වෙන ප්‍රමාණයට වඩා. ඒ කියන්නේ පහළට යන්න දැලිස ගොඩක් දුර්වලයි. ඒක සජලන තාපය අඩු වුණාට අරකට වඩා වැඩි. එතකොට මොකද වෙන්නේ? දැලිස ඉක්මනින් විදින්න පුළුවන්. ඒ නිසා කාණ්ඩේ පහළට යනකොට හයිඩ්‍රොක්සයිඩ් ජල ද්‍රාව්‍යතාවය වැඩි වෙලා තියෙනවා. ඔන්න ඔහොමයි ඕක පැහැදිලි කරන්න ඕනේ. හරි? රයිට්. මෙහෙම ලියන්න. කාණ්ඩේ දිගේ පහළට යාමේදී කැටායනයේ විශාල වන බැවින් දැලිස් ශක්තිය දුර්වල වේ. කැටායනයේ විශාල වන බැවින් දැලිස් ශක්තිය දුර්වල වේ. එමෙන්ම කැටායනයේ සජලන එන්තැල්පියද අඩු වේ. ප්‍රථමයන්ෙන් යන්න. දැලිස් ශක්තිය අඩුවීමට වඩා සජලන එන්තැල්පිය අඩුවීම ප්‍රබල වන්නේ නම් දැලිස් ශක්තියේ අඩුවීමට වඩා සජලන එන්තැල්පිය අඩුවීම ප්‍රබල වන්නේ නම් අයන සජලනය වීමෙන් ලැබෙන තාපය දැලිස විදහෙලීමට ප්‍රමාණවත් නොවන බැවින් කාණ්ඩේ පහළට ජල ද්‍රාව්‍යතාවය අඩුවේ. කාණ්ඩේ පහළට ජල ද්‍රාව්‍යතාවය අඩුවේ. right? කාණ්ඩේ පහළට ජල ද්‍රාව්‍යතාවය අඩුවේ. හරි. අපි චුට්ටක් බලමු ඒක. මේ බලන්න. කාණ්ඩේ පහළට ජල ද්‍රාව්‍යතාවය අඩුවේ. මේ බලන්න සල්ෆේට වල වෙන විදිහ. MsO4 කියලා අපි ගමුකෝ.
තර MSO4 කියන එක අපි සජලනය කර මේකට කියන ද්‍රාවණ එන්තැල්පිය. මේ තියෙන ද්‍රාවණ එන්තැල්පිය. හරි. හරි ද්‍රාවණ එන්තැල්පි සොලියුෂන් එන්තැල්පි කියලා අපි කියන්නේ. හරි මේකට නැත්නම් ඩිසොලියුෂන් කියලා කියනවා. තර මේ තියෙන්නේ MSO4 solid වල ද්‍රාවණ එන්තැල්පිය අපි කියන ඩිසොලියුෂන්. අපි දන්නවා ද්‍රාවණ එන්තැල්පිය කියන එක ඍණාගයක් තියෙන්න ඕන වතුර දිය වෙන්න. ධනාගයක් තිබුණොත් දිය වෙන්නේ නැහැ. හරි right. මම මෙතනින් ලියා ගන්නම්කෝ මේ දැලිස හදා ගන්න එපා අපි නේද? M2+ gas මෙතන අපි ගමුකෝ SO4 gas කියලා. ඒතර මේ පැත්තට අපි දන්නවා මේ පැත්තට දැලිස හැදෙනවානේ. මේ පැත්තට දැලිස හැදෙනවනේ. මේක පල්ලෙහා අතර සැලකුවොත් නම් දැලිස බිඳෙනවා. දැලිස හැදෙන්නේ උඩ අතට. මේක හොඳට තේරුම් ගන්න. මේ දැලිස හැදෙන පැත්තට තමයි මම ඊතරේ දාලා දෙන්නේ. දැලිස හැදීම දැලිසෙන් දැලිස හැදෙනවා. දැලිස හැදෙනවා නම් ඒක තාපදායකයි. දැලිස බිඳින්න ශක්තිය දෙන්න ඕනේ. ඒතර තාප අවශෝෂණය. මම ඊතරේ දෙන්නේ දැලිස හැදෙන පැත්තට. හොඳේ. ඒතර මේ තියෙන සජලනය. සජලනයත් තාපදායකයි. දැලිස හැදීමත් තාපදායකයි. සජලනයත් තාපදායකයි. එතකොට මේක එන්නේ ඇත්තටම වක්‍රය අපි මේ අතට හේස් දාන්න පුළුවන්. එහෙම දැම්මොත් මට මෙතන ලියන්න වෙන්නේ මොකද්ද? delta H naught lattice energy නේ. දැලිස් එන්තැල්පිය කාගේද? MSO4 solid. ඒතර මෙතන ලියන්න වෙන්නේ සජලන එන්තැල්පිය delta H naught hydration. hydration කියන්නේ සජලන එන්තැල්පිය M2+ gas ගේ සහ මෙතන සජලන එන්තැල්පිය ගන්න වෙන්නේ SO4 හරිනේ. ඒතර මේකට අපි ද්‍රාවණ එන්තැල්පියට ප්‍රකාශනය ලියන්න delta H naught Le එකතු කිරීම delta H naught dissolution ද්‍රාවණ එන්තැල්පිය සමාන වෙනවා delta H naught hydration මම කෙලින්ම සජලන එන්තැල්පිය කියලාම ලියන්නම්. මේ දෙන්නගෙම සජලන එන්තැල්පිය වල එකතුව කියලා මම මෙතන ගන්නම්කෝ එකතුව. ඒතර එහෙමනම් මේකේ ද්‍රාවණ එන්තැල්පියට එන්න ඕනේ dissolution MSO4 sorry ද්‍රාවණ එන්තැල්පිය කියන එකට එන්න ඕනේ delta H naught hydration එන්තැල්පිය අඩු කිරීම delta H naught lattice energy නේ. ඔහොම නෙන්න ඕනේ. මේක තමයි ප්‍රකාශනය. දැන් එතකොට අපි බලමු මේ ද්‍රාවණ එන්තැල්පියට මොකද වෙන්නේ. දැන් සල්ෆේට වල අපි දන්නවා කාණ්ඩයේ පහළට යන්න මොකද වෙනවා කියන්නේ. සල්ෆේට වල කාණ්ඩයේ පහළට යනකොට දැලිස් එන්තැල්පියත් අඩු වෙනවා. දැන් මේකත් ඍණාගයක්. තාපදායකයි මේකත් ඍණාගයක්. සජලන එන්තැල්පියත් ඍණාගයක්, දැලිස් එන්තැල්පියත් ර්ණාගයක් කියලා හොඳට මතක තියාගන්න. හරි. දැලිස සෑදෙන පැත්තට ගත්තම මම මේ කියන්නේ හොඳේ. දැලිස සෑදෙන පැත්තට ගත්තා නම් මම දැලිස සෑදෙන පැත්තටනේ ගත්තේ. ඒතර ඒ නිසා තාපදායකයි. එතකොට දැන් කාණ්ඩේ පහළට යනකොට අපි හොඳටම දන්නවා සජලන එන්තැල්පියත් අඩු වෙනවා, දැලිස් එන්තැල්පියත් අඩු වෙනවා. අපි දන්නවා මේකෙදි වෙන්නේ ඇත්තටම සල්ෆේට වලදී වෙන්නේ සජලන එන්තැල්පිය අඩුවීම ඉතා වැඩි. වැඩියෙන් සජලන එන්තැල්පිය අඩු වෙනවා. හරි. සජලන එන්තැල්පිය ගොඩාක් අඩු වෙනවා. ඒත් සජලන එන්තැල්පිය ගොඩාක් අඩු වෙන මේ පදේ චූටි වෙනවනේ. මෙන්න මේ පදේ පොඩි වෙනවනේ. මේ පදේ පොඩි වෙනවා. ඒතර මේ පදයට අඩු වෙනවා තමයි. හැබැයි මේ පදේ තරමක් විශාලයි. ඒතර මෙතන ඍණ එකයි මෙතන ඍණ එකයි වැඩි වුණාම මෙතනින් අපි දන්නවා ඕවර්ऑල් හැදෙන ධන පදයක්. ඕවර්ऑල් ධන පදය. ඒතර මේ පදේ ඍණ තමයි ඍණාගේ එන්න චූටි වෙනවා. කාණ්ඩේ පහළට යනවා ඍණාගේ චූටි වෙනවා. ඒතර මෙතන ඍණාගයක් චූටි වෙනවා. හැබැයි ඊට වඩා වැඩිපුර හයිඩ්‍රේෂන් එක අඩු වෙනවා. එතකොට ඍණෙන් වැඩි කරලා එන ධන පදය තරමක් විශාලයි ඍණ පදයට වඩා. කාණ්ඩේ පහළට යනකොට. ඒතර ධන පදේ විශාල වුණාම පිළිතුර ලැබෙන්නේ ධනාගයක්. ඒතර කාණ්ඩේ පහළට යන්න මොකද වෙන්නේ? ද්‍රාවණ එන්තැල්පිය ධන වෙනවා. ඒ කියන්නේ සුළු ඒ කියන්නේ දිය වෙන්න තියෙන ප්‍රමාණය අඩු වෙනවා. ද්‍රාවණ එන්තැල්පිය ඍණ වුණොත් තමයි දිය වෙන්නේ. හරිනේ. හොඳට තේරුම් ගන්න සජලන එන්තැල්පියත් අඩු වෙනවා. ඍණ පදේ අඩු වෙනවා. දැලිස් එන්තැල්පියත් අඩු වෙනවා. ඒ ඍණ පදේත් අඩු වෙනවා. හැබැයි වැඩිපුර ඍණ අඩු වෙන්නේ හයිඩ්‍රේෂන්. ඒතර ඊටාම පුංචි අගයකටපත් වෙනවා හයිඩ්‍රේෂන් අගය. ඍණ අගය අඩු වෙනවා. හරි. දැලිස් එන්තැල්පිය අඩු වීම අරකට ප්‍රමාණාත්මකව ටිකක් වැඩි. අඩු වෙනවා තමයි. නමුත් ප්‍රමාණාව ටිකක් වැඩි. ඒතර ධන පදේ විශාලයි තාම. පහළට යනකොට. එතකොට මොකද වෙන්නේ? කාණ්ඩයේ පහළට ද්‍රාවණ එන්තැල්පිය ධනාගයක් වෙනවා. ඒතර වතුර දී වෙන්නේ නැහැ. අපි ඔය සම්බන්ධයෙන්ම ගමු හයිඩ්‍රොක්සයිඩ් වලට. මේ තියෙන හයිඩ්‍රොක්සයිඩ් එක ද්‍රාවණ එන්තැල්පිය. හරි ඩෙල්ටා H කියලාම ගමු. ද්‍රාවණ එන්තැල්පිය. මෙතන ඩෙල්ටා H naught MOH twice කියලා ගත්තොත් එහෙම dissolution M2+ aqueous දෙකයි OH minus aqueous කියලා ගත්තොත් මෙතන තියෙන පොතේ අයන හරි මෙතනින් අපි දැලිස සෑදෙන පැත්තට ගමු delta H naught Le කියන එක එන්නේ මේක අර වගේම තමයි හයිඩ්‍රේෂන් සජලනය
අර කතන්දරේම තමයි. හරි. සජලනය මේකෙත් එතකොට හයිඩ්‍රේෂන් එක අර විදිහටම තමයි. ඒතර මේ අතර අපිට හේස් දැම්මොත් නැවත මේ සම්බන්ධයම එනවනේ. මෙතනත් නැවතත් එන්නේ මේ සම්බන්ධතාවයම තමයි. හරි. ඒතර ඩෙල්ටා H නෝට් ලැටිස් එනර්ජි කියන එක එතකොට ධන වෙනවා. ඩෙල්ටා H නෝට් ඩිසලූෂන් වලට ඒක සමාන වෙන්න ඕනේ හයිඩ්‍රේෂන් එන්තැල්පි සජලන එන්තැල්පියට. ඒතර ඒකෙත් අපිට පේනවා දැන් ඩිසලූෂන් එන්තැල්පි ද්‍රාවණ එන්තැල්පිය කියන එක උක්ත කරාම ඉන්නේ ඩෙල්ටා H නෝට් හයිඩ්‍රේෂන් අඩු කිරීම ඩෙල්ටා H නෝට් ලැටිස්නේ. මේකෙත් අපි දන්නවා මේ දෙන්නම ඍණාගයන් දෙකක්. දැලිස සෑදීමත් ඍණ සජලනයත් ඍණ. කාණ්ඩේ පහළට යන්න යන්න මොකද වෙන්නේ? හයිඩ්‍රොක්සයිඩ් වල අපි දන්නවා කාණ්ඩේ පහළට යන්න දැලිස් එන්තැල්පිය සහ සජලන එන්තැල්පිය කියන දෙන්නම අඩු වෙනවා කියන එක අපි එතනක් දන්නවා. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මතක තියාගන්න මේක දැලිස් එන්තැල්පිය විශාල වශයෙන් අඩු වෙනවා. එතකොට දැලිස් එන්තැල්පිය විශාල වශයෙන් අඩු වෙනකොට මොකද වෙන්නේ? මේ ඍණ පදේ ගොඩාක් අඩු වෙනවා. මෙන්න මෙතන ඍණ පදේ. ඒ ඍණ පදේ ගොඩාක් අඩු වුණා මෙතන ඍණෙන් වැඩි වෙලා එන ධන පදයක් ගොඩාක් චූටි වෙනවා. ඔව් කාණ්ඩේ පහළට ඍණ පදයේ තරමක් විශාලයි. මොකද එයාත් අඩු වෙනවා තමයි. නමුත් අරය තරම් අඩු වෙන්නේ නැහැ. ඒතර ඍණ පදේ තමයි මේක සංප්‍රයුක්ත ලෙස විශාල වෙන්නේ. ඒතර ලොකු ඍණ පදයකින් චූටි ධන පදයක් අඩු වෙනකොට එන්නේ පිළිතුර ඍණ. ඒ නිසා කාණ්ඩේ පහළට යන්න මොකද වෙන්නේ? දියවීම වැඩි. ද්‍රාවණ එන්තැල්පිය තාපදායක. ඍණ වෙලා තියෙනවා. ඒ නිසා දියවීම වැඩි වෙනවා. නෝක තමයි ඕකේ සිද්ධාන්ත කරුණ පැහැදිලි කරගන්න හයිඩ්‍රොක්සයිඩ් සහ සල්ෆේට් වල කාණ්ඩයේ පහළට ජල ද්‍රාව්‍යතාවයන් වල. හරි මම හිතනවා තේරෙන්නේ නැති කියලා. ඕකේ. දැන් අපි උඩ එක ලියව නිසා දැන් උඩ ඡේදය ලියලා තියෙන නිසා මෙන්න මේක ලියමු ඊළඟට. මෙන්න මේක ලියන්න. මේක ලියලා මෙන්න මේ සම්බන්ධතාවයත් ලියන්න. මෙන්න මේ සම්බන්ධතාවය ලියලා කරන්නකො. වීඩියෝ එක පෝස් කරලා ලියන්න මම වෙලාව දෙන්නේ නැහැ. හරි? රයිට්. ඊට පස්සේ අපි හයිඩ්‍රොක්සයිඩ් එක ගැනත් ලියමු මෙහෙම ලියන්න. එමෙන්න කාණ්ඩයේ දිගේ පහළට යාමේදී දැලිස් ශක්තියේ අඩුවීම කැටායනයේ සජලන එන්තැල්පිය අඩුවීමට වඩා ප්‍රබල වන්නේ නම් දැලිස් ශක්තියේ අඩුවීම කැටායනයේ සජලන එන්තැල්පිය අඩුවීමට වඩා ප්‍රබල වන්නේ නම් කාණ්ඩයේ දිගේ පහළට යාමේදී දැලිස බිඳහෙලීම වඩා පහසු වන බැවින් කාණ්ඩයේ දිගේ පහළට ජල ද්‍රාව්‍යතාවය වැඩි වේ. දෙවෙනි කාණ්ඩයේ හයිඩ්‍රොක්සයිඩ් වල මේ සිදුවේ. දෙවෙනි කාණ්ඩයේ හයිඩ්‍රොක්සයිඩ් වල මේ සිදුවේ කියලා මෙන්න මේ පල්ලෙහා තියෙන හේස් වක්‍රය අඳින්න. පල්ලෙහා තියෙන හේස් වක්‍රය අඳනනම් හරි මෙන්න මේක අඳින්න. පල්ලෙහා තියෙන හේස් වක්‍රය අඳින්න ඊට පස්සේ මේ සම්බන්ධතාවය ලියලා පහළට යනකොට ද්‍රාවණ එන්තැල්පිය ඍණවන බව පෙන්වන්න. හරි? රයිට්. හරි නේද? රයිට්. වීඩියෝ පෝස් කරලා ලියන්න හොඳේ. හරි. ඊට පස්සේ අපි කතා කරමු මේකෙන් පස්සේ පොතේ දැන් අතර හයිඩ්‍රොක්සයිඩ් සල්ෆර් ජල ද්‍රාව්‍යතාවය හරිනේ. ඊට පස්සේ අපි කතා කරමු මේකේ ක්‍රෝමේට ගැන. දැන් ක්‍රෝමේටයි ඩයික්‍රෝමේට අපි දන්නවා කොහොමදත් ඩීගොනෝඩයට අදාළව සමතුලිතයක පවතින. ක්‍රෝමේට ඩයික්‍රෝමේට තියෙන සමතුලිතතාවයකනේ. හරි. ඒතර මේ ඩයික්‍රෝමේට පවතින කාගේද ක්‍රෝමේට පවතින කාගේද කියලා පොඩක් දැන ගැනීමත් වැදගත් වෙනවා. මතක තියාගන්න ස්ථායි වශයෙන්ම ඩයික්‍රෝමේට පවතින්නේ ඇමෝනියම් වලට සහ පළවන කාණ්ඩයේ කැටයන සඳහා පමණයි. ඒක හොඳට මතක තියාගන්න. ඩයික්‍රෝමේටයක් තියෙනවා නම් පළවන කාණ්ඩයේ ඩයික්‍රෝමේටයක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඇමෝනියම් වෙන්න ඕනේ. නැත්නම් ඩයික්‍රෝමේට් කියලා එකක් තියෙන්නේ නැහැ. තියෙන්නේ ක්‍රෝමේට්. දැන් දෙවන කාණ්ඩේ මැග්නීසියම් ඩයික්‍රෝමේට් කියලා එකක් තියෙන්න බෑ. මැග්නීසියම් ක්‍රෝමේට් කියලා එකක් තියෙනවා. සියලුම ඩයික්‍රෝමේට ක්‍රෝමේට බවට පරිවර්තනය වෙලා තමයි තියෙන්නේ ඇමෝනියම්ගේ සහ පළවන කාණ්ඩය රුණහම. ඒ නිසා ස්ථායි වශයෙන්ම ඩයික්‍රෝමේට ස්ථායි ඩයික්‍රෝමේට අපිට දකින්න හම්බ වෙන්නේ පළවන කාණ්ඩේ අපිට ස්ථායි ඩයික්‍රෝමේට හම්බ වෙනවා දකින්නේ වගේම ඇමෝනියම්ගේ හම්බ වෙනවා. එච්චරයි ඩයික්‍රෝමේට ස්ථායි වෙන්නේ. අනිත් හැමෝම ක්‍රෝමේට විදිහට තමයි ඉන්නේ. මොකද අපි දන්න දේ තමයි ඩයික්‍රෝමේට් කියන එක්කෙනා මෙන්න මෙහෙම ක්‍රෝමේට බවට පත් වෙලා ඉන්නේ. හරි? මෙතන රෙඩොක්සයක් විදිහටම ගත්තොත් ක්‍රෝමියම් 4 2 8ක් කියනවනේ මෙතන 7යි මෙතන ජලය. මෙතන ජලය එන්නේ. මෙතන ජලය දැම්මොත් මේ පැත්තට අපිට 2H+ දාන්න පුළුවන්. ඔන්න ඔහොම. ඒතර මෙන්න මෙහෙම කන්ඩිෂන් එකක් තමයි තියෙන්නේ. ඒතර මෙයා තැඹිලි පාට මෙයා කහ පාට. ඔහොමනේ තියෙන්නේ. තැඹිලි සහ මෙන්න මේ සමතුලිතතාවය තමයි තියෙන ඩයික්‍රෝමේට් ක්‍රෝමේට් නිසා ඩයික්‍රෝමේටුයි ක්‍රෝමේටුයි පරිවර්තනය වෙමින් තියෙන්නේ.
ස්ථායි ඩයික්‍රෝමේට් අපිට දකින්න හම්බ වෙන්නේ ඇමෝනියම් වල සහ පළවන කාණ්ඩයේ පමණයි. අපි පොඩ්ඩක් ලියමු මෙහෙම. ස්ථායි ඩයික්‍රෝමේට පවතින්නේ ඇමෝනියම් හා ස්ථායි ඩයික්‍රෝමේට පවතින්නේ ඇමෝනියම් හා පළවන කාණ්ඩයේ කැටායන සඳහා පමණි. ඇමෝනියම් හා පළවන කාණ්ඩයේ කැටායන සඳහා පමණි. අනිකුත් කැටායනවල ජලීය ද්‍රාවණ වලට ඩයික්‍රෝමේට යෙදුවහොත් ඒවායේ ක්‍රෝමේට බවට පත්වේ. ඩයික්‍රෝමේට යෙදුවහොත් ඒවායේ ක්‍රෝමේට බවට පත්වේ. දෙවන කාණ්ඩයේ ක්‍රෝමේට සැලකූ විට කාණ්ඩය දිගේ පහළට ජල ද්‍රාව්‍යතාවය අඩු වේ. දෙවන කාණ්ඩයේ ක්‍රෝමේට සැලකූ විට ඒවායේ කාණ්ඩය දිගේ පහළට යාමේදී ජල ද්‍රාව්‍යතාවය අඩු වේ. දැන් ක්‍රෝමේට හැදෙන්නේ ඩයික්‍රෝමේට් දැම්මම හොඳේ. ඒක මතක තියාගන්න. දැන් උදාහරණයක් මේව ගන්නකො. දැන් මැග්නීසියම් 2+ ගන්නකො. ඒකට අපි දාන්නේ ක්‍රෝමේට නෙමෙයි ඩයික්‍රෝමේට. හැබැයි හැදෙන්නේ ක්‍රෝමේට. මයිකයි කියන්නේ. ක්‍රෝමේට ඩයික්‍රෝමේටේ ස්ථායීව පවතින්නේ ඇමෝනියම්ගේ සහ පළවන කාණ්ඩේ විතරයි. ඒතර ඔක්කොම ඩයික්‍රෝමේට් දැම්මම ක්‍රෝමේට් වෙනවා කියලා මේ කියන්නේ. හොඳේ. මැග්නීසියම් 2+ ඒ වගේම කැල්සියම් 2+ වලට ඩයික්‍රෝමේට් දැම්මොත් එයා හැදෙන්නේ කැල්සියම්ගේ ක්‍රෝමේට් එක. දැන් අහන්න එපා. ඒතර ඩයික්‍රෝමේට් ඇතුළු ක්‍රෝමේට් දැම්මොත් මොකද වෙන්නේ? ක්‍රෝමේට් දැම්ම ක්‍රෝමේට්ම හැදෙනවා. ප්‍රශ්නයක් නැහැ. ඩයික්‍රෝමේට් දැම්මොත් වෙන දේ තමයි මේ කියන්නේ. හොඳේ. මේකට ඩයික්‍රෝමේට් එක දැම්මයි කියලා හිතන්නකෝ. එතකොට ස්ට්‍රොන්ටියම් ක්‍රෝමේට් සොලිඩ් එකක් හැදෙනවා. ඊට පස්සේ බේරියම් ගන්නකො. ඩයික්‍රෝමේට් දැම්මොත් හැදෙන බේරියම්ගේ ක්‍රෝමේට් එක. ඔන්න ඔහොම වෙන්නේ. මේ ඔක්කොම කහ පාට අවක්ෂේප. හරි. හැබැයි ඉතින් අවක්ෂේප හැදෙන්නේ පල්ලෙහා දෙන්නයි විතරයි. කාණ්ඩේ පහළට තමයි ජල ද්‍රාව්‍යතාවය අඩු වෙන්නේ. ඒතර මේ දෙන්න දිය වෙනවා. ඒතර මෙහි පැත්තට ලියන්න ජල ද්‍රාව්‍යතාවය අඩු වේ කියලා ලියන්න. රයිට්. මේක කහ පාට අවක්ෂේපයක් සහ මෙන්න මෙයත් කහ පාට අවක්ෂේපයක් කියලා මතක තියාගන්න. රයිට්. මෙන්න මේකත් තියාගන්නකො. හරි. ඊට පස්සේ මේක ලියාගන්න බයිකාබනේට සැලකුවාම අපි දන්නවා ස්ථායි බයිකාබනේට පවතින්නේ ඇමෝනියම් හා එස්කොනුවේ කැටායන සඳහා පමණයි. ස්ථායි බයිකාබනේට. හරි. ඒවා අතරින් ලිතියම් ගත්තොත් හා දෙවන කාණ්ඩේ බයිකාබනේට ඝන තත්ත්වයේ පවතින්නේ නැති බවත් ජලීය ද්‍රාවණ වශයෙන් තියෙන බවත් ඔයාලා දන්නවා. හරි. අනිකුත් කැටායන වල ජලීය ද්‍රාවණයට බයිකාබනේට දැම්මොත් ඒවා කාබනේට වලට හැරෙනවා. නෝදා වෙන්නේ. මොනින්ම ලියමුකෝ. මෙන්න මේම ලියලා ඉන්න මොනේ. මොනින්ම ලියලා ඉන්න. බයිකාබනේට සැලකුව විට ස්ථායි බයිකාබනේට පවතින්නේ ඇමෝනියම් හා එස්කොනුවේ කැටායන සඳහා පමණි. ස්ථායි බයිකාබනේට පවතින්නේ ඇමෝනියම් හා එස්කොනුවේ කැටායන සඳහා පමණි. ඒවා අතුරෙන්ද ලිතියම් හා දෙවන කාණ්ඩයේ බයිකාබනේට ඝන තත්ත්වයේ නොපවතී. ඒවා පවතින්නේ ජලීය ද්‍රාවණ වශයෙනි. අනිකුත් කැටායනවල ජලීය ද්‍රාවණ වලට බයිකාබනේට යෙදුවහොත් ඒවා කාබනේට බවට පත් වී කාබන් ඩයොක්සයිඩ් සහ ජලය බවට වියෝජනය වේ. ඒ කියන්නේ මේකයි පොතේ කතන්දරේ. දැන් බයිකාබනේට් කියලා සංයෝගයක් තියෙනවා නම් ගොඩක් වෙලාවට ඒ තියෙන්න පුළුවන්. පළවෙනි කාණ්ඩයේ බයිකාබනේටයක් හෝ දෙවෙනි කාණ්ඩයේ බයිකාබනේටයක් තමයි තියෙන්නේ. කැල්සියම් බයිකාබනේට් කියලා අපිට කියන්න පුළුවන්. හැබැයි ඔයා කොහෙවත් අහලා තියෙනවද සින්ක් බයිකාබනේට් කියලා එකක්? අහලා තියෙනවද ලෙඩ් බයිකාබනේට් කියලා? එහෙම එකක් අහලා නැහැ. සින්ක් කාබනේට් නේ අහලා තියෙන්නේ. සින්ක්ගේ බයිකාබනේට් එකක් තියෙන විදියක් නැහැ. ඒක තමයි මම මේ කියන්නේ. බයිකාබනේට කියන ඒවා ස්ථායි වශයෙන් පවතින්නේ මේ සාමාන්‍යයෙන් ස්ථායි වශයෙන් පවතින එස්කොනුවේ කැටායන සඳහා. එස්කොනුවේ කැටායන සඳහා තමයි බයිකාබනේට කියලා එකක් තියෙන්නේ. වෙන කොහෙවත් බයිකාබනේට් කියලා එකක් නැහැ. හැබැයි ඒ වගේනොත් මතක තියාගන්න ලිතියම් සහ දෙවෙනි කමාන්ද ගිය සතියේ වියෝජන ප්‍රතික්‍රියා කියද්දිත් ඔක කිව්වා.
ලිතියම් සහ දෙවෙනි කාණ්ඩයගේ බයිකාබනේට ඉන්නේ ජලීය ද්‍රාවණ විදියට. ඝන තත්ත්වේ නෑ. ඝන තත්ත්වේ ඉන්නේ සෝඩියම්, පොටෑසියම්, රුබීඩියම්, සීසියම්. මේවා ඝන තත්ත්වේ. දැන් මේක පටලව ගන්න එපා. මේ ඝන තත්ත්වේ ඉන්නවයි ජලීය ද්‍රාවණ තත්ත්වේ ඉන්නවයි කියන්නේ මේ පවතින්නේ නෑ කියන එක නෙමෙයි, පවතිනවා කියන එකනේ. බයිකාබනේට කියලා එකක් පවතිනවා මේගොල්ලන්ගේ. ජලීය ද්‍රාවණ වශයෙන් තිබ්බත් ඝන වශයෙන් තිබ්බත් පවතිනවනේ. මම කිව්වේ දැන් ඔබට S කොණුවේ මූලද්‍රව්‍ය වල ඇරුණාම S කොණුවේ මූලද්‍රව්‍ය ඇරුණාම වෙනත් බයිකාබනේට එකක් කියලා එකක් පවතින්නේ නැහැ. ඒතර බයිකාබනේටයක් දැම්මොත් එහෙම වෙනත් කැටායනයක් තියෙන අඩංගු ද්‍රාවණයකට යා කාබනේට් ඒ බවට තමයි පත් වෙන්නේ. අර ඩයික්‍රොමේට් කතාව වගේ තමයි. ඇමෝනියම් ඩයික්‍රොමේට් තියෙනවා පළවෙනි කාණ්ඩේ මේ ඩයික්‍රොමේට් තියෙනවා. ඒ අරුණා වෙනත් ඩයික්‍රොමේට් ටිකක් නැහැ. දැන් මැග්නීසියම්ට ඩයික්‍රොමේට් දානවා මැග්නීසියම් ඩයික්‍රොමේට් හැදෙන්නේ නැහැ. හැදෙන මැග්නීසියම් ක්‍රෝමේට්. අන්න ඒ වගේ මෙතනත් බයිකාබනේට් කියන ද්‍රාවණය දැම්මත් හැදෙන්නේ කාබනේටේ සහ කාබන් ඩයොක්සයිඩ් ජලය බවට පත් වීම තමයි සිද්ධ වෙන්නේ. ඔන්න තමයි ලියන්න වෙන්නේ. හරි? රයිට්. මෙහෙම ලියන්න ඕනේ එතන. ලියන්න මේ බයිකාබනේට් සැලකුව විට ස්ථායි බයිකාබනේට පවතින්නේ ඇමෝනියම් හා S කොණුවේ කැටයන් සහ පමණි කියලා ලිව්වනේ. ඒවා අතරින්ද ලිතියම් සහ දෙවන කාණ්ඩයේ බයිකාබනේට ඝන තත්ත්වයේ නොපවතී. ඒවා පවතින්නේ ජලීය ද්‍රාවණ වශයෙන්. හරිනේ? අනිකුත් කැටයන ජලීය ද්‍රාවණයට බයිකාබනේට දොත් ඒවා කාබනේට බවට පත් වී කාබන් ඩයොක්සයිඩ් සහ ජලය බවට යෝජනය වේ. ඔකනේ ලිව්වේ. හරි. දැන් මේ බලන්නකෝ දැන් සිංක් ගන්නකො. දැන් සිංක් 2+ කියන එක්කෙනා ගත්තොත් එයාට ඉන්න විදියක් නැහැ නේ බයිකාබනේට. ඒතර එයා බයිකාබනේට දැම්මොත් මොකද වෙන්නේ? බයිකාබනේට දැම්මොත් එන්නේ එයා සිංක්ගේ කාබනේට් එක වෙනවා. කාබනේට් එක වෙනවා කාබන් ඩයොක්සයිඩ් ගෑස් එකත් එක්ක ජලය ලික්විඩ් හදනවා. ඔන්න ඔක තමයි වෙන්නේ. හරි. දැන් ලෙඩ් ඉන්නවා කියලා හිතන්නකෝ. ලෙඩ්ට බයිකාබනේට් එකක් දැම්මා කියලා ගන්න. මොකද්ද වෙන්නේ? ලෙඩ් කාබනේට් හැදෙනවා සොලිඩ් එක. මේක සුදු පාට අවක්ෂේපයක්. ඊට අමතරව මොකද වෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් ගෑස් එකයි ජලය ලික්විඩ් හැදෙනවා. ඕක තමයි වෙන්නේ. බයිකාබනේටය දැම්මට බයිකාබනේටයක් විදියට පවතින්නේ නැහැ. දැන් ඊට පස්සේ අපි ගත්තොත් එහෙම යකඩ අයන් 3+ ගන්නකො. මේවත් ඉතාම ප්‍රසිද්ධ උදාහරණ. බයිකාබනේටයක් දැම්මොත් එහෙම අයන් බයිකාබනේට් කියලා එකක් හැදෙන්නේ නැහැ. මෙතන විශේෂත්වය තියෙන්නේ කාබනේටේ හැදෙන්නෙත් නැහැ. මෙතන හැදෙන පොතේ හයිඩ්‍රොක්සයිඩය. හොඳට මතක තියාගන්න. මේ ඉතාම වැදගත් මේවා පාඩම් කරගන්න. උතර ලකුණු දාලා ලියන්න. Fe3+ වලට බයිකාබනේට තමයි ෆෙරස්ගේ කාබනේටේ හැදෙන්නේ නැහැ. මොකද කාබනේටයත් අස්ථායි. කාබනේටයත් අස්ථායි මෙයාගේ ෆෙරස්ගේ. ඒතර එයා හැදෙන්නේ බයි හයිඩ්‍රොක්සයිඩයටම යෝජනය වෙලා තමයි හැදෙන්නේ. ෆෙරික් හයිඩ්‍රොක්සයිඩ් එක කාබන් ඩයොක්සයිඩ් ජලය හැදෙන. දැන් පාටත් ලියාගෙන යන්න. මෙයා සුදු පාටයි. මෙතනත් සුදු පාටයි. මෙයා දුඹුරු පාටයි. හරිනේ? එයා වටින්නේ දුඹුරු පාට. Cr3+ ගන්නකො. මෙන්න මේ තුන් දෙනාගේ තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මෙයාට බයිකාබනේට් තමයි. එයාගෙත් කාබනේටේ හැදෙන්නේ නැහැ. හයිඩ්‍රොක්සයිඩේම තමයි හැදෙන්නේ. දන්නවනේ මෙයා කොළ පාටයි ඉන්නේ නේද? එක කාබන් ඩයොක්සයිඩ් දාන ජලය. ඔන්නෝම හැදෙන්නේ. අනිත් එක න ඇලුමිනියම් 3+. ඇලුමිනියම් 3+ ට බයිකාබනේටේ දැම්මත් අපිට කාබනේටේ හම්බෙන්නෙත් නැහැ. බයිකාබනේට් කොහොමත් හම්බෙන්නේ නැහැ. කාබනේටේ දෙන්නෙත් නැහැ. මොකද කාබනේටේ දෙන්නත් බෑ. ඒ තරම් අස්ථායි. එහෙනම් හැදෙන්න ඕන මොකද්ද? හයිඩ්‍රොක්සයිඩ් එක. ඒකත් දෙන්නේ නැත්නම් හැදෙනවා හයිඩ්‍රොක්සයිඩ්. මේක සුදු ජෙලටිනීමේ අවක්ෂේපයක්. මේ අපි දැන් ඔබේ ගුණී රසායන යටතේ සාකච්ඡා කරලා තියෙන එකක්. ඉස්සරහට කතා කරමු. ධන කාබන් ඩයොක්සයිඩ් ගෑස් ජලයේදී. ඔන්න ඔහම තමයි වෙන්නේ. මෙතන පොඩ්ඩක් අපි මේක ලියමු. මේ යට තුන් දෙනා ගැන මේක පොඩි විශේෂත්වයක් තියෙනවනේ. Fe3+ Cr3+ සහ ඇලුමිනියම් 3+ යන කැටායන වල Fe3+ Cr3+ සහ Al3+ යන කැටායන වල බයිකාබනේට මෙන්ම කාබනේටද අස්ථායි වේ. බයිකාබනේට වෙනම කාබනේටද අස්ථායි වේ. එම නිසා එම කැටායන වල ජලීය ද්‍රාවණ වලට බයිකාබනේට යෙදූ විට ඒවා හයිඩ්‍රොක්සයිඩ් බවට පත් වේ. බයිකාබනේට යෙදූ විට ඒවා හයිඩ්‍රොක්සයිඩ් බවට පත් වේ. බයිකාබනේට යෙදූ විට ඒවා හයිඩ්‍රොක්සයිඩ් බවට පත් වේ. හරි. රයිට්. ඔන්න ඔය ටික තමයි එතනදී විශේෂයෙන් කියන්න තියෙන්නේ. අපි ඊට පස්සේ කතා කරමු මේ ක්ලෝරයිඩ් ගැන. ඒකත් වැදගත් නිසා ක්ලෝරයිඩ් ගත්තොත් පොතේ ක්ලෝරයිඩ් අතරින් අවක්ෂේප වෙන්නේ සාමාන්‍යයෙන් ක්ලෝරයිඩ් තියෙන පොතේ 4යි. ක්ලෝරයිඩ් 4යි අවක්ෂේප වෙන්නේ. හොඳේ.
ක්ලෝරයිඩ් 4යි අවක්ෂේප වෙන්නේ. ඒකෙත් ඉතින් පොඩ්ඩක් පොඩි ප්‍රමාණයක් උගන්වන්න තියෙන්නේ. ක්ලෝරයිඩ් අවක්ෂේප වීම ගත්තොත් මෙන්න මෙහෙමයි වෙන්නේ. ලියන්නකො ක්ලෝරයිඩ් අතුරෙන් අවක්ෂේප වන්නේ පහත දී ඇති ක්ලෝරයිඩ් පමණි. ක්ලෝරයිඩ් අතුරෙන් අවක්ෂේප වන්නේ පහත දී ඇති ක්ලෝරයිඩ් පමණි. මෙන්න මේ ටික. හරි. මෙන්න මේ හතර දෙනාම සුදු පාට අවක්ෂේප. මේ හතර දෙනා ලියා ගන්න. ක්ලෝරයිඩ් අතරින් අවක්ෂේප වෙන මෙන්න මේ හතර දෙනා තමයි. හරිද? හරි. දැන් මෙන්න මේ තුන් දෙනා ගත්තොත් හරි මෙන්න මේ තුන් දෙනානේ හතර දෙනෙක් ඉන්නවානේ. ඒතර මේ හතර දෙනාගෙන් තුන් දෙනෙක් සාන්ද්‍ර HCl දැම්මට පස්සේ අපි දන්නවා දිය වෙනවා. මේ හතර දෙනාගෙන් තුන් දෙනෙක් සාන්ද්‍ර HCl දැම්මම දිය වෙනවා. එකක් තමයි මේ AgCl දිය වෙනවා. තව මේ අපි සාමාන්‍යයෙන් ගන්න lead chloride PbCl2 දිය වෙනවා. ඊට අමතරව CuCl දිය වෙනවා. මෙන්න මේ තුන් දෙනා සාන්ද්‍ර HCl වල දිය වෙනවා. හරි ලියන්න මේවා අතුරින් AgCl PbCl2 CuCl සාන්ද්‍ර HCl හි දිය වෙමින් අවර්ණ ද්‍රාවණ සාදයි. සාන්ද්‍ර HCl හි දිය වෙමින් අවර්ණ ද්‍රාවණ සාදයි. හරි right. හැබැයි පොතේ මේකේ විශේෂ නිර්දේශයේ තියෙන lead chloride විතරයි දීලා තියෙන්නේ. සාන්ද්‍ර HCl එක ප්‍රතික්‍රියාව විතර දෙන්න දීලා නැහැ. මම ලියන්නම් දැන් මෙහෙමයි වෙන්නේ. AgCl solid එකට සාන්ද්‍ර HCl දැම්මොත් මෙයා දිය වෙනවා. AgCl2 minus හැදෙනවා. මේක අවර්ණයි. හරිද? මේක අවර්ණයි. PbCl2 solid එක ගත්තොත් මෙයාට සාන්ද්‍ර HCl දැම්මත් හැදෙන්නේ PbCl2 minus 1 plus එයත් එතකොට අවර්ණයි. මම මේ කළු පෑන් එළිය විතරයි විශේෂ නිර්දේශයේ තියෙන්නේ. අනිත් ඒවාත් මේ ලියාගත්තට කවන්නේ පාඩම් කරන්න අවශ්‍ය නැහැ හොඳේ. ඊළඟට ගත්තොත් පොතේ අපිට copper chloride CuCl solid එකක් දිය වුණාම ඉතින් ඒක නම් ඇත්තටම මේ හරියටම එක්කෙනෙක් කියන්න බෑ. ඒක ඉතින් ලිගන්ඩ් එකක් විදිහට ක්‍රියා කරනවානේ. ඒ නිසා මේක මෙහෙම වෙන්නත් පුළුවන්. තව ඕන්නම් එක්කෙනෙක් මෙන්න මෙහෙම ඇතුළට රිංග ගන්නත් පුළුවන්. ඔන්න තව දෙන්නෙක් තව එක්කෙනෙක්. තන CuCl4 වෙනකම් එන්න පුළුවන්. ඒතර Taman පාවිච්චි කරන සාන්ද්‍ර HCl වල තියෙන ප්‍රමාණය මත මවුල ගාන මත සාන්ද්‍රණය මත මේක වෙනස් වෙනවා. ඒ නිසා කොහොම කරත් මේවා අවර්ණයි. ඒතර මේ හැම එකක්ම මේ ක්ලෝරයිඩ් අවක්ෂේප හැදෙන්නේ පොතේ හතර දෙනයි. එකක් AgCl, lead chloride, Ag2Cl2 අනිත් එක CuCl. ඔන්න ඔය හතර දෙනා තමයි හැදෙන්නේ. ඒතර ඔය හතර දෙනාගෙන් මතක තියාගන්න ඕනේ සාන්ද්‍ර HCl දැම්මම දිය වෙන්නේ AgCl දිය වෙනවා, lead chloride එක දිය වෙනවා, cupric chloride කියන එක තුන් දෙනාම දිය වෙනවා. සාන්ද්‍ර HCl දියලා අවර්ණ ද්‍රාවණ සෑදීමක් සිද්ධ වෙනවා කියන මතක තියාගන්න. ඊට අමතරව මම ඔයාලට මෙතන කියන්නම් දැන් ඔය copperගේ copper ධන 1 දැන් මෙයා මේ ධන 1 ඉන්නේ. මේ copper හදන ධන 1 ඉන්න තුන් දෙනාම CuCl, CuBr, CuI කියන තුන් දෙනාම සුදු පාටයි. මේ තුන් දෙනාම සුදු පාටයි. මේ cupric iodide විතරයි චූටි අඳුරු පාටක් තියෙනවා අඳුරු සුදු පාටක්. ඒ අරුණාව මේගොල්ලෝ සමස්තයක් විදිහට ගත්තම සුදු පාට. එතකොට copper ධන 1 ඔක්සිකරණ අවස්ථාවේ සියලුම හේලයිඩ් සුදු පාටයි කියලාත් මතක තියාගන්න ඕනේ. මේ කතාවට අමතරව. හරි? මෙතන එකක් ලියලා තියන්න. මේක ලියා ගන්න සාන්ද්‍ර HCl දැමම දී වෙන විදිය. copper ධන 1 ඔක්සිකරණ අවස්ථාවේ CuCl, CuBr, CuI යන සියලුම හේලයිඩ් සුදු පාට අවක්ෂේප වේ. යන සියලුම හේලයිඩ් සුදු පාට අවක්ෂේප වේ කියලා කියනවා. හරි? හරි ඕකේ. ඒක හරිනේ. හරි. ඊළඟට අපිට කතා කරන්න තියෙන මෙතනින් පස්සේ තනුක HNO3 වල සාමාන්‍යයෙන් අවක්ෂේප දියවීම සම්බන්ධයෙන් හැබැයි තනුක HNO3 වල දිය නොවන අවක්ෂේප කීපයක් තියෙනවා. තනුක HNO3 වල දිය වෙන අවක්ෂේපත් විශාල ප්‍රමාණයක් තියෙනවා. අපි දිය නොවන අවක්ෂේප කතා කරමු. ඊතර ඔක්කොම අවක්ෂේප දිය වෙනවා. එතකොට හොඳේ. මෙහෙම ලියන්න. සාමාන්‍යයෙන් තනුක HNO3 හි අවක්ෂේප වැඩි ප්‍රමාණයක් දිය වේ. නමුත් පහත දී ඇති අවක්ෂේප තනුක HNO3 හි දිය නොවේ. පහත දී ඇති අවක්ෂේප තනුක HNO3 හි දිය නොවේ. මොනවාද ඒවා? පළවෙනි එක පුතේ බේරියම් සල්ෆේට්. මේ තියෙන බේරියම් සල්ෆේට් solid සුදු පාට අවක්ෂේපය. මෙයා දිය වෙන්නේ නැහැ. අනිත් එක්කෙනා තමයි AgCl solid, AgBr solid, AgI කියන එක්කෙනා මෙන්න මේ කට්ටිය. මෙයා සුදු පාට, මෙයා ලා කහ පාට, මෙයා
තද කහ පාට මේ තුන් දෙනාම සාමාන්‍යයෙන් තනු HNO3 වල දිය වෙන්නේ නැහැ. අනිත් එක්කෙනා තමයි lead chloride. මේක සුදු පාට අවක්ෂේපයක් මෙයා දිය වෙන්නේත් නැහැ. ඔන්න ඔය තුන් දෙනා ලියා ගන්න. සාමාන්‍යයෙන් HNO3 වල දිය වෙන්නේ නැති අවක්ෂේප මොනවද? barium sulfate, AgCl, AgBr, AgI, lead chloride කියන කට්ටිය දිය වෙන්නේ නැහැ. හැබැයි දැන් අපි දන්නවා මේ අපි මේ කතා කරලා තියෙනවා මේ සිල්වගේ AgCl, AgBr, AgI කියන අවක්ෂේප තුන විතරක් මේ ඇමෝනියා වල දිය වෙනවා සාමාන්‍යයෙන්. දැන් තනක ඇමෝනියා වල මෙයා දිය වෙනවා. මෙයා තනක ඇමෝනියා වල දිය වෙනවා. AgNH3+ සංකීර්ණයේ සාධන. හරි මේක ඔන්න Cl- උත් එළියෙන් දාගන්න පුළුවන්. මේකට පොසිටිව් එක මෙතනට දාගන්න. ඔහොමනේ. ඒතර මෙයා AQ. මෙයා වතුරේ දිය වෙනවා. මෙයා සුදු පාට අවක්ෂේපයක් හොඳේ. මෙයා සුදු පාට අවක්ෂේපයක්. ඒක තනක ඇමෝනියා වල දිය වෙනවා. AgBr ගත්තොත් එහෙම AgBr කියන එක්කෙනා තනක ඇමෝනියා වල දිය වෙන්නේ නැහැ. එයා සාන්ද්‍ර ඇමෝනියා වල දිය වෙනවා. එතකොට ඒක AgNH3+ වෙනවා. හරි. ප්ලස් එක Br- වෙන මේක අවර්ණ. ඊට පස්සේ AgI ගත්තොත් එහෙම AgI කියන එක්කෙනා තනු ඇමෝනියා වල වගේම සාන්ද්‍ර ඇමෝනියා වල දිය වෙන්නේත් නැහැ. නෝක පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ. දිය වෙන්නේ නැති අය. තනක HNO3 වල සාමාන්‍යයෙන් අවක්ෂේප වැඩි ප්‍රමාණයක් දිය වුණාට දිය නොවන අය ඉන්නවා. ඒක තමයි මේ වම් පැත්තේ ලියලා තියෙන එක ලියා ගන්න. barium sulfate solid සුදු AgCl solid AgBr AgI කියන අය දිය වෙන්නේ නැහැ. lead chloride කියන එක නා දිය වෙන්නේත් නැහැ. හැබැයි අපි මේ සිල්වගේ ක්ලෝරයිඩ් ටික සාමාන්‍යයෙන් දිය කරනවා ඇමෝනියා වල. ඒකනොත් AgCl තනක ඇමෝනියා වල දිය වෙනවා. AgBr තනක ඇමෝනියා වල දිය වෙන්නේ නැහැ. හැබැයි සාන්ද්‍ර ඇමෝනියා වල දිය වෙනවා. සිල්ව අයඩයිඩ් ඔය කියන දෙකේම දිය වෙන්නේ නැහැ. ඔන්න ඔක තමයි සිල්ව සම්බන්ධයෙන් කියන්න තියෙන කොටස. ඒ වගේම lead ගේ ගත්තොත් එහෙම මේකත් අපි මෙතරම කතා කරමු. lead chloride ගත්තොත් එහෙම lead chloride ගේ PbCl2 කියන්නේ සුදු පාට අවක්ෂේපයක්. සුදු පාට අවක්ෂේපයක්. එයා රත් කරාම මොකද වෙන්නේ? දිය වෙනවා. මෙන්න මෙහෙම AQ වලට කැඩෙනවා. අත්‍තරම අයන්ස් වලට කැඩෙනවා කියලාම ගමුකෝ. දිය වෙනවා. රත් කරාම. නැවත සිසිල් වෙනකොට මොකද වෙන්නේ? සිසිල් වීමේදී නැවත අවක්ෂේප වෙනවා. ඔක තමයි ලෙඩ් වල තියෙන විශේෂත්වය. මතක තියාගන්න රත් කරනකොට දිය වෙනවා. සිසිල් වෙනකොට අවක්ෂේප වෙනවා කියලා කිව්වොත් අනිවාර්යෙන් ලෙඩ් ගේ හේලයිඩයක්ම තමයි. එතන මේක ලෙඩ් ක්ලෝරයිඩ් සුදු පාටයි. PbBr2 කියන එක්කෙනාටත් ඔය කතාව අදාළයි. lead bromide PbBr2 තොහොම්මම තමයි. රත් කරනකොට දිය වෙනවා. Pb2+ නැලවගේ නිකම්ම ලියන්නත් පුළුවන් PbBr2 AQ කියලා. සිසිල් කරනකොට නැවත මොකද වෙන්නේ? අවක්ෂේප වෙනවා. මේක එතකොට කහ පාට. කහ පාට කියලා ගමු. lead iodide ගත්තොත් එහෙම රත් පාට. මේක මේ run 1 කහ පාටක් තියෙන්නේ. run 1 කහ පාටක් තියෙන්නේ. මේක රත් කරනකොට PbI2 වෙනවා. මම ඒක AQ කියලා දාන්න නැත්නම් ANSR වලට කඩලා ලියන්න පුළුවන්. මේක සිසිල් කරනකොට මොකද වෙන්නේ? ආයි පාරක් අවක්ෂේප වෙනවා. හරිද? තොර ලෙඩ් වල හේලයිඩ ගත්තොත් මතක තියාගන්න ඕන තාපගත කරාම රත් කරාට පස්සේ දිය වෙනවා. නැවත සිසිල් කරාම අවක්ෂේප වෙනවා. රත් කරාම දිය වෙනවා. සිසිල් කරාම අවක්ෂේප වෙනවා. හරි නේද? ඕකේ. හරි පුතේ. දැන් ජල ද්‍රාව්‍යතාවය සම්බන්ධ වීඩියෝ දෙකක් තියෙනවා. රිවිෂන් වීඩියෝ දෙකක් තියෙනවා. මේකේ පළවෙනි වීඩියෝ එක තමයි මේ දැන් ඔබට අවසන් කරේ. රිවිෂන් පළවෙනි වීඩියෝ එක යටතේ අපි සාකච්ඡා කරා විශාල ප්‍රමාණයක් එස්කොනුවේ මූලද්‍රව්‍ය වල කොහොමද ලෝහ දිය වෙන්නේ සහ දෙවන කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල මොනවද දිය වෙන්නේ මොනවද දිය වෙන්නේ නැත්තේ. හරි. එතකොට කොහොමද දිය වෙන දිය නොවන ඒවා පාඩම් කරගන්නේ? පොඩි පොඩි ෂෝට් නෝට්ස් වගේ අපි හදාගත්තා. අන්න ඒ ටිකේ chart එක හදාගෙන පාඩම් කරන්න පටන් ගන්න රිවිෂන් එකට අදාළව. right?